තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සදහවත්නි, අඳුර විනිවිදින යථාර්ථය තථාගත සම්බුද්ධ දේශනාවමයි. ඒ තථාගත ලෞතර ශ්‍රී සද්ධර්මයේ පෙළගැසෙන මේ පින්වත් හෝරාව බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙනුවෙන් ගෙන එන විදර්ශනා ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවක්. මේ දේශනාව පවත්වන පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මේ දේශනාව මෙතෙන් සිට සිදු කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදිව සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. විදර්ශනා වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය නොපෙනෙන පෙනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩක් අපි කොහොමද දකින්නේ කියන එක අපි හැමදාම මතක් කරන්නේ. අපේ දෘෂ්ටි සීමාව, ශ්‍රව්‍ය සීමාව වගේම හැම ඉන්ද්‍රියකම යමක් තේරුම් ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි මනසට පුළුවන්කමක් තියෙනවා අපේ මනස භාවිතා කරලා මේ ලෝකේ විනිවිද දකින්න. නමුත් ඒක හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට තමන්ගේ මනස සකස් කරගත්තේ නැති හින්දා ඒකටත් සීමාවන් පැනලා තියෙනවා. තුන් ලෝකයක් අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ නමක් ඒ තුන් ලෝකය අවබෝධ කරගන්නේ මනසකින්. එහෙනම් මේ මනස දියුණු කරොත් එහෙම ඒ කඩයිම් නොපෙනෙන පෙනෙන ලෝකේ නොපෙනෙන පැති අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අදුම ගානේ ඔය අමනුෂ්‍යයන් පවා දකින්න පුළුවන්කම තියෙනවා. නුවණ දියුණු කරගත්ත අය ඇටසැකිලි ප්‍රේතයා, ඒ වගේ പ്രേත වස්තු විමාන වස්තු කියන පොත්පත් ලියවෙන්නේත් ඒ වගේ දැක්ක අයගෙන්. ඒ වගේම තේරගාථා තේරිගාථා වගේ දේවල් ලියවෙන්නේත් මේ ලෝකේ අපි නොදකින පැතිකඩක් දැක්ක මහා උත්තමයන්න් වහන්සේලාගේ අදහස් වලින්. ඉතින් ඒකින්ද අපි මේ ජීවිතේ ඉන්නකොට ඒ ජීවිතේ අපි දකින පරාසය කුඩා තැනක නවත්ත ගන්න හොඳ නැහැ. පොඩි තැනක නවත්වා ගැනීම, මේ දකින පරාසය පුංචි තැනක නවත්වා ගැනීම මං හිතන්නේ මේ අපිට මහා අනර්ථයක්. මොකද දුක් විඳිනවා එතකොට. ලෝකේ විනිවිද දකින්නට පුළුවන් නම් ඒ ලෝකේ විනිවිද දැකීම තුලින් අපිට පුළුවන් වේවි කොයි විදිහකින් හරි අපේ ජීවිතයේ ඊ타මත්ම සුවපත්භාවයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපිට මේක විනිවිද දකින්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ මොකද ලෝකේ විනිවිද දකින්නන්ට මේ ලෝකයේ ඇලෙන්න දෙයක්, ගැටෙන්න දෙයක් නැති නිසා වෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරමින් හිටියා සම්පජානනය පිළිබඳව. මොකද ලෝක විනිවිද දකින්නට නම් අපිට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තමයි මහා සතිපට්ඨානය. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට සහ අනිකුත් කාරණා මිශ්‍ර කරගෙන අපි මේ ලෝකේ අපි නොදකින පැත්තක් දැක ගන්න උත්සාහ කරන්නට ඕනේ. ඉතින් අපි හැමදාම මොකක් හරි දෙයකින් පටන් ගන්නවා මේක. මොකද ඒ ලෝකය විනිවිද දකින්නකොට තියෙන සුන්දර ස්වභාවයන් පිළිබඳව
යම් අදහසක් දීලා තමයි හැමදාම වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් අදත් අපි බලමු යම් කිසි දෙයක් ගැන මේ විනිවිද දකින්නන්ගේ ජීවිතය කොච්චර මේ අපූර්වත්වයකින් යුක්තද කියලා තේරුම් ගන්න ඕන. අපි දන්නවා ජීවිතය ගෙවනකොට මේ අපේ සිත නිබඳව අතීතයට ලුහු බැඳ යනවා. ඒ කියන්නේ අතීතය පන්නගෙන යනවා, අතීතයේ තිබ්බ දේවල් වලට යනවා. ගිහිල්ලා ඒවයේ තිබ්බ හොඳ දේවල් නම් සැපසුව සුන්දර මధుර කියලා වගේ දැනෙන දේවල් තිබුණා නම් ඒවා අනාගතේ ඒ විදිහටම තියෙන්න ඕන කියලා තණ්හා, දෘෂ්ටි, මාන්න සහිත ප්‍රාර්ථනාවක් තියෙනවා. හරිද? අන්න ඒ ප්‍රාර්ථනාව අතීතයේ ඉඳලා වර්තමානයේ හරහා අනාගතය දක්වා මට ලැබිලා තියෙන යම් දෙයක් අරගෙන යෑමේ උත්සාහයකයි ඒ ඉන්නේ. හරිද? මට ලැබිලා තියෙන යම් දෙයක් අරගෙන යන්න උත්සාහයක ඉන්නවා. සමහරට අතීතයේ මට ලැබිච්ච දේ යම් පොඩි වෙනස් වීම් වෙලා හරි වර්තමානයේ වෙනකොට යම් ප්‍රමාණයක් තියෙනවා රැකගෙන. ඉතින් ඒක අනාගතයට අරන් යෑමේ ලොකු ගැටීමක සහ ලොකු ඇලීමක් සහ ගැටීම් සහිතව ඒවත් එක්ක පොරාල්ලමින් යම්කිසි පුංචි දේවල් වගේක් උස්සගෙන යන්න හදනවා අනාගතය දක්වා. ඒක බොහොම වෙහෙසකාරී දෙයක්. මොකද අපිට විනිවිද පේන්නේ නැති දේවල් මේ අරන් යන්න හදන්නේ. ආදරය වගේ දේවල් අරන් යන්න හදනවා. ඒවා විනිවිද පේනවද? නෑ නේද? මේ අඳුරු තැනක ඉඳගෙන එතන වටේ පිටේ තියෙන දේවල් අතකාලා බලනවා වගේ අපේ ජීවිතය. ඉතින් මේක තේරුම් ගත්ත අය මේක ඇත්තට විනිවිද දකිනවා. ආදරය වගේ දේවල් පවා විනිවිද දකිනවා. විනිවිද දැක්කහම තේරෙන්නේ කොහොමද? විනිවිද දැක්කහම තේරෙනවා මේක කවදාකවත් අරන් යන්න බැරි බව. මොකද අතීතයේ ඉඳන් මේ පැත්තට ඇවිල්ලා අනාගතය දක්වා ඇදගෙන යන්න දෙයක් නෑ. ඒක අදින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පුරු කැඩලා තියෙන එකක්. හැම සිතක්ම ඇති වෙලා හැම සිතක්ම නැති වෙලා යනවා. එකිනෙක සම්බන්ධ වෙලා නැහැ. අරවා හේතු වෙලා තව එකක් ඇති වෙලා තියෙනවා මිසක්. එහෙනම් මේක තේරුම් ගත්ත කට්ටිය, මේවා දැනුම් ගත්ත කට්ටිය සැලසුම් හදනවා ජීවිතේ. හැබැයි ඒ සැලසුම් වල තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ජීවිතේ සැලසුම් කරනවා, ජීවිතේ බලාපොරොත්තු තියෙනවා. හැබැයි ඒවා තණ්හාවක් නැහැ. ලැබුණොත් හොඳයි. හරිද? ලැබුණොත් හොඳයි. නොලැබෙන්න තියෙන ඉඩකඩ හොඳටම තියෙන බව දැනගෙන අතීතයේ ලුහු බැඳ යන්නේ නැති, අනාගතේ ප්‍රාර්ථනා කෙරෙන්නේ නැති, අතීතයේ ලුහු බැඳ යන ස්වභාවය නැති, අනාගතේ ප්‍රාර්ථනා කෙරෙන්නේ නැති. හරිද? සැලසුම් තියෙනවා. මේක තේරුම් ගන්න අමාරු ඇති. මොකද්ද මේ කියන්නේ? සැලසුම් තියෙනවා කියන්නේ ප්‍රාර්ථනාව තියෙනවා කියන එක නේද? තණ්හා, දෘෂ්ටි, මාන්න සහිත සැලසුම් නැත. මෙහෙම වුණොත් හොඳයි කියලා. මම මේක උදාහරණයකින් තමයි අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. දේ දුන්නක් කියලා එකක් ගත්තොත් ඔන්න දේ දුන්න ලස්සනට පායලා තිනවා. මට දැක්කම හරි සතුටුයි. මම යනවා ළමයි එක්කන් එන්න ගේ ඇතුලේ ඉන්න. හරිද? මගේ ප්‍රාර්ථනාවක් තියෙනවද තණ්හා සහගතව? තණ්හාවෙන් මේක මම ළමයි එනකන් තියා ගන්නවාමයි කියලා. නෑ. එහෙම ප්‍රාර්ථනාවක් ඇති වෙන්නේ නෑ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? ඒක තියාගන්න බෑ කියලා මං ප්‍රත්‍යක්ෂව දන්නවා. එතකොට මම ළමයි එක්කන් එන්න යන්නේ ඇයි? එනකන් තිබුණොත් හොඳයි. ප්‍රාර්ථනාවක් තියෙනවා, සැලසුමකුත් තියෙනවා. මොකද ඉක්මනට ළමයි ටික එක්කන් එනකොට තිබ්බොත් පෙන්නනවා. නොතිබ්බොත් අයියෝ ඉතින් ඒක නෑනේ කියලා නිකන් ඉන්නවා. දේ දුන්නත් එක තරහ වෙනවද? දේ දුන්න පවත්ත ගන්න පුළුවන් එකක් කියලා තිබ්බොත් වැරදි දෘෂ්ටියක්. නේද? එහෙනම් වැරදි දෘෂ්ටියක් එතන නෑ. තියාගන්න ඕනේ කියලා තණ්හාවක් නෑ. තණ්හාවෙන් බැඳලා රිදීමක් නෑ නේද? ඉතින් හොඳයි තිබ්බොත් හොඳයි. එච්චරයි. හරිද? ඒ වගේම මේක මට තියාගන්න පුළුවන් කියලා මාන්නයක් නෑ. ඒකද දේ දුන්න ගැන අපි නිවැරදි අවබෝධයකින් ඉන්නවා. යම් කිසි පුංචි තණ්හාවක් තියෙනවා මේක තිබ්බොත් හොඳයි කියලා. හරිද? නමුත් අර මාන්න දෘෂ්ටි ඒව නෑ. මේවා තියාගන්න පුළුවන් කියලා දෘෂ්ටි මොකක්වත් නෑ. නේද? එතකොට ලෝකෙම ගැන ඒ වගේ නා. ලෝකෙම ගැන ඒ වගේ නම් මොකද කියන්නේ? දරුවෝ ගැන, ගෙවල් දොරවල් ගැන, ඉඩම් කඩම් ගැන, ආදරය ගැන මොකද තිබ්බොත් හොඳයි.
හොඳ දේවල් පිළිබඳව මට තණ්හාව තියෙනවා. හරිද? තණ්හාව යම් ප්‍රමාණයක තියෙනවා. මොකද සෝවාන් පුද්ගලයෙක් ගැන මම මේ කියන්නේ. සෝවාන් පලස්ත පුද්ගලයෙක් නම් එයාට තණ්හාවක් තියෙනවා. ඒ කාමරාග තිබේ. කාමරාග තිබ්බට එයා හොඳටම දන්නවා මේක තියාගන්න බෑ කියලා. තියාගන්න බෑ කියලා දන්නකොට නේද? මසුරුකමක් උපදින්නේ නෑ. මොකද හොඳටම දන්නවා තියාගන්න බෑ කියලා. හැබැයි තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි කියන හැඟීම තියෙනවා. එතකොට ලෝකේම ගැන මට ඒ වගේ නිවහල් නිදහස් අදහසක් නම් තියෙන්නේ. මේ ලෝකේ ඇත්ත ඒකද නැද්ද? ඇත්ත ඒක. ඒක අපිට පේන්නේ නැහැ. පේන ලෝකේ අපි හිතන්නේ අපිට බොහෝ දේවල් ඇදගෙන යන්න පුළුවන් කියලා. හරිද? අපි හිතන්නේ මේක මට තියාගන්න පුළුවන් කියලා. එහෙම හිතෙන්නත් හේතුවක් තියෙනවා. මං කොහොම හරි මේක තියාගන්නවා කියලා අදහසකින් දේ දුන්න දිහා බලලා ළමයි අරන් එනකොට මේක තියෙනවා. හරිද? ඒක තියෙන හින්දා මං හිතනවා මං තමයි මේක කරේ කියලා. දේ දුන්න ගැන එහෙම අදහසක් නැහැ. නමුත් හුඟක් දේවල් වල වෙන්නේ ඒකයි. හොඳ නරක කියලා දෙනකොට ළමයෙක් හැදෙනවා. හිතන්නේ මං තමයි කරේ කියලා. හරිද? දර ඇතුල් කරනකොට ගින්දර වැඩි වෙනවා. මං කියන්නේ මං තමයි ගින්දර වැඩි කරේ කියලා. නෑ මං කරේ මට කරන්න පුළුවන් දර ඇතුල් කරන එක විතරයි ගින්දර වැඩි වෙනවා. නේද? එතකොට වතුර දාලා පොහොර දාලා පැලයකට දාපුවාම ඒක ගෙඩි හැදෙනවා. මං හිතන්නේ මං තමයි මේක මගේ වැඩක් කියලා. ස්වභාව ධර්මයේ තියෙන නීති වලට සමාන්තරව යමක් කරනකොට ඒක වෙනවා. බොහෝ විට. එතකොට හිතනවා මං තමයි කරන්න කියලා. එතකොට සමහර වෙලාවට ඒක වෙන්නේ නැහැ. එතකොට ලොකු ගැටලුවකට පත් වෙනවා. මොකද ළමයෙක් සකස් කිරීම කියන එක කොච්චර හොඳ දෙමාපියෝ හිටියත් හරිද? ඒ කියන්නේ චිත්තය සකස් කරන දෙමාපියෝ චිත්තය සකස් කරාට කර්මය ප්‍රබල නම් ඒක හරියන්නේ නැහැ. ඉතින් එක ළමයෙක් අපි හදනවා දෙන්නෙක් හදනවා එයාගේ සිත සකස් කිරීමෙන් එයාව සකස් කරගන්න පුළුවන් වෙනවා යම් ප්‍රමාණයකට. ඊළඟ එක්කෙනා ඒකින්ද මං හිතනවා මට ඕන ළමයෙක් හදන්න පුළුවන් කියලා. අන්න මගේ එකමක් ඇති වෙනවා, මම කියලා එකක් ඇති වෙනවා, මාන්නයක් ඇති වෙනවා, දෘෂ්ටියක් ඇති වෙනවා. ඊළඟ සැරේ මොකද වෙන්නේ? අධික කර්මයක් තියෙන, පාප කර්මයක් තියෙන එක්කෙනෙක් අහු වෙනවා. ඊට පස්සේ මොන්න තරම් හදන්න හැදුවත් ඒක හදන්න බෑ, විනාශ වෙලා යනවා. ඉතින් ලොකු දුකකටපත් වෙනවා. ඒ විදිහට අපි හරියට හේතු හොයාගන්නේ නැතුව කටයුතු කිරීමෙන් අපි ලොකු මුලාවකටපත් වෙනවා. අපිට පේන්නේ නැති දේවල් ගොඩක්. ඉතින් ඒක නිදහසේ එහෙම නිදහසේ ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. හරිද? මේ ලෝකේ එහෙම නිදහසේ ජීවත් වෙන අපිට මේ ශරීර කූඩු දැක්කට එහෙම හිතෙන්නේ නැහැ. මම අවධානය යොමු කරන්න හදන්නේ ඒ වගේම තැනකට අපි අරණ්‍ය සේනාසනවල වගේ නැත්නම් විහාරස්ථානවල විශේෂයෙන් අරණ්‍ය සේනාසනවල හුදකලාවේ ඉන්න භික්ෂුන් වහන්සේලාට දාන එහෙම අරගෙන යනවා. අපිට පේන්නේ මොනවද? සංවරව ආවා මෙතෙන්ට වැඩම කරා බිම්බලාගෙන පත්කඩේ එළුවා නේද වැඩ හිටියා දාන ටික ගත්තා දානේ වැළඳුවා සමහරට එතනදී නේද උන්වහන්සේලා ධර්ම දේශනාවක් සිදු කරා ඉතින් වැඩියා අපිත් ඉතින් සාදුකාර දීලා අනේ කියලා පහන් සිත් උපදවාගෙන වැඩ ඉන්නවා හරිද හැබැයි මෙතන ඊට එහා ගිය සිද්ධියක් තියෙනවා කියලා අපිට පේනවද දැනෙනවද පේනන දේ තුල ඊට වැඩිය ලොකු පෙනෙන දේ තුල ඊට වැඩිය ගොඩාක් නොපෙනෙන පැතිකඩ තියෙනවා. දන්නවද ඔය වඩින සමහර ස්වාමීන් වහන්සේලා කමඨහනක් මුල් කරගෙන වැඩම කරලා කමඨහනක් මුල් කරගෙන ආපහු වඩින්නේ. හරි. ඒ කියන්නේ මෛත්‍රී කමඨහන අදිෂ්ඨාන කරගෙන මෛත්‍රී හැඟීමෙන්ම වැඩම කරලා මෛත්‍රී හැඟීමෙන්ම අපවට ඇටසැකිල්ල අරමුණු කරගෙන ඇටසැකිලි සංඥාවෙන්ම වැඩම කරලා ඇටසැකිලි සංඥාවෙන්ම වළඳලා ඇටසැකිලි සංඥාවෙන්ම ඉඳලා වටපිට බලනකොටත් ඇටසැකිලි දකින්න විදිහට දැකලා එහෙමම වැඩම කරලා අපිට ඒක පේන්නේ නැහැ. හරිද? අපිට ඒක දැනෙන්නේ නැහැ. හරි. තවත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා යම් ඉරියව්වක් පවත්වද්දී කොතන හරි වැරදීමක් සහිතව ඉරියව්ව පැවැත්වුවොත් Tamanට කෙලෙස් සහිතව නැවත ආපහු හිටපු තැනට ඇවිල්ලා නැත්තම් එතන කෙලින් හිටගෙන අදිෂ්ඨානයක් අරගෙන ඒ ඉපදිච්ච අකුසලයක් තියනවාද ඒ අකුසලයේ ප්‍රහාණය කරගෙන ඉස්සරහට වැඩම කරලා
කටයුතු කරන ස්වාමීන් වහන්සේ දෙන උදාහරණයක් මම හැමදාම මතක් කරන දෙයක් තියෙනවා නාවින අරියදම්ම ස්වාමීන් වහන්සේ එක වෙලාවක සඳහන් කරන 2011 වස් කාලයේදී මගේ සිතේ ඒ මාස 3ක කාලේ කිසිම අකුසලයක් ඇති වුණේ නැහැ කියලා. අපිට පේනවා පාත්‍රාවට දාන බෙදාගෙන වළඳනවා. හැබැයි මේ පාත්‍රාවේ තියෙන දාණය පිළිබඳව කිසිම දෙයක් ගැන යන්තම් හරි ආසාවක් ඇති වුණා නම් අත මෙහෙම ඇතුළට දාලා මේම අනන පත්පුලිය නැත්තම් කෑම ටික උඩට ගන්න ඉස්සෙල්ලා මේ රසය දිවට වැදිලා මේ රසය දැනෙන තුරු ඉවසිල්ලක් නැහැ කියලා පුංචි කැමැත්තක් ඇති වුණා නම් ඒක කුසලයක්ද අකුසලයක්ද? එහෙනම් මොකද්ද මේ ස්වාමීන් වහන්සේ දේශනා කරේ? කිසිම අකුසලයක් ඇති වුණේ නැහැ. උන්වහන්සේට මෙච්චර පින්වන්ත ස්වාමීන් වහන්සේ නමකට බොරුවක් කියලා මේ මිනිසුන් රැවටීමේ කිසිම අදහසක් නැති බව අපි හොඳටම දන්නවා. එහෙනම් මේ හැකියාවයි මේ දේශනා කරන්නේ. නේද? සෙල්ලම් වැඩක්ද? නේද? එහෙනම් අද මේ වර්තමානයේ අපි දැකපු නේද? අපිත් එක්ක කතා කරපු අපේ දාන ටික වළඳපු මහා ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේ අභීත ප්‍රකාශයක් කරලා තියෙනවා. මාස 3ක් මට කිසිම අකුසලයක් නැතුව මං හිටියා කියලා. ඒක දැක්කද අපි? නේද? ඒ වගේ වැඩ ඉන්න මෙහෙමයි වැඩ ඉන්නේ කියලා අපි දකිනවද? නෑ. නේද? ඒවා දකිනවා නම් අපිට ඒ පැත්තට නැඹුරු වෙන්න සිත් පහළ වෙනවා. හරි? ගෝචර සම්පජාන්‍ය කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි? ගෝචර සම්පජාන්‍ය කියන එක අපි දැනගත්තා. අපි පසුගිය දවස් දෙකේ තුනේ කතා කරා ඒ පිළිබඳව. සම්පජාන්‍ය කියන එක අපි දැනගත්තා මේ සිහි නුවණ කියලා. නුවණ පිළිබඳ වූ සිහිය. දැන් නායුනේ ලොකු හාමුදුරුවෝ වැඩ හිටපු කිසිම අකුසලයක් සිද්ධ වුණේ නැහැ කියලා දැනගන්න නම් පළවෙනි එක අකුසල් පිළිබඳ කුසල් පිළිබඳ දැනගෙන ඉන්න ඕනද නැද්ද? නැත්තම් කොහොමද දැනගන්නේ මට අකුසලයක් ආවේ නැහැ කියලා. එහෙනම් පළවෙනි එක තමයි කුසල් අකුසල් පිළිබඳ දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් නුවණ තියෙන්නට ඕනේ. ඊළඟට අකුසලය විසින් සිද්ධ කරන නරකම කාරණාව තමයි අපේ හිතේ අකුසලයක් ආපුවාම ඇත්ත වසන් කරන මෝහය ඇති කරන ස්වභාවය. එහෙනම් එක අකුසලයකටවත් යට වෙන්න දුන්නේ නැහැ. අකුසලයකට යට වුණේ නැහැ. කුසලයේ විසින් පාලනය කරා කියලා ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයේ ගැන දැනගෙන ඉන්න ඕනද නැද්ද? හරි. හොඳයි. එහෙම ඉඳලා ඇද්ද ඒ හැම වෙලාවකම අකුසලයේ යට කරන්න කුසලයට නොදී හිටියා කියන සිහිය තියෙන්න ඕනද නැද්ද? ඒ හැම වෙලාවකම අකුසලය අභිභවා කුසලය ඇති වෙන විදිහට හිත සකස් කරලා තියෙන්න ඕනද නැද්ද? නේද? එහෙනම් ඒක කාලයක් පුහුණු කරලා තියෙන්න ඕනද නැද්ද? කාලයක් පුහුණු කරලා තියෙන්න ඕන. අන්න ඒ නුවණ පිළිබඳ සිහියෙන් වාසය කිරීමට කියනවා සති සම්පජානනය කියලා. හරි? අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීරණ ධාරණේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ උච්චාර පස්සාව කම්මේ අසීතේ පීතේ කායිතේ සායිතේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවයේ කිව්වම අපේ ජීවිතයේ තියෙන සියලුම ඉරියව් ටික ඔය කියපු කාරණා ටික තුල තියෙනවා. හරිද? එතකොට මේ හැම ඉරියව්වකදීම සිහිනුවණින් වාසය කිරීමට කියනවා සති සම්පජානනය කියලා. අපි පසුගිය වතාවේදී පසුගිය දින කිහිපෙත් කතා කරා සාර්ථක සම්පජානනය සහ සත්ප්‍රාය සම්පජානනය කියන එක. ජීවිතයේ කරන දේ අර්ථය විමසමින් ඇත්තටම මම මේ කරන දේ අර්ථවත්ද අනර්ථවත්ද මගේ සංසාර ජීවිතයේ යහපතට හේතු වෙනවද පිනක්ද ආදී වශයෙන් දැනගෙන සිද්ධ කිරීම සාර්ථක සම්පජානනය. හැම වෙලේම මේ සිහියෙන් ඉන්නවා. අතක් උස්සද්දි පවා එහෙම කෙනෙකුට හොරකමකට අතක් උස්සන්න බෑ. හරිද? ඉදිරියට යෑමේදී නැවතීමේදී පසුපසින් ගමන් කිරීමේදී අපික්කන්තේ පටික්කන්තේ මේ හැම වෙලාවකම ගමනේදී තමන් සාර්ථක වෙන්න ඕන. දැන් මේ ගමනේදී එහෙනම් සත්ප්‍රාය කියලා කියන්නේ හැම වෙලේම ඒක නිවනට හේතු වෙන විදිහට නිවනට සත්ප්‍රාය වෙන විදිහට
සසර කෙටි වෙන විදිහට කෙරෙන්න ඕන. අපි උදාහරණ මොකද්ද කතා කරේ? වන්දනාව කියන්නේ ලෑස්ති කරගන්න එක බොහෝ පින් රැස් වෙන දෙයක්ද නැද්ද? බොහෝ පින් රැස් වෙන දෙයක්. එහෙනම් ඒක සාර්ථක එකක්ද නැද්ද? සාර්ථක. එහෙනම් මේ ගමන යෑම වන්දනාවක් සඳහා චෛත්‍ය වන්දනාවකට, බෝධි පූජාවකට, එහෙම දෙයකට යන්නේක දානෙකට යන්නේක සාර්ථකයි. නමුත් මේ දානේ දෙන්නේ මගේ අම්මා මගේම අම්මා වෙලා ඊළඟ භවයේ ඉපදින්න ඕනේ කියලා ප්‍රාර්ථනාවකින් නම් දානෙට යෑම සාර්ථකයි. නමුත් ඒක සත්ප්‍රාය නෑ නිවනට. හරි. ඇයි ඒක සසර දික් වෙන්න හේතු වෙනවා. හරි. එතකොට විවිධ සැනකෙලි විවිධ නැටුම් ගැයුම් වැයුම් යොදාගෙන යන වන්දනා ගමනක් නම් නේද? විනෝද වීම සඳහා නේද? දැන් උදාහරණයක්. දළදා වහන්සේ දැක ගැනීමට යනවා. හරිද? දළදා වහන්සේ වසරකට සැරයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රදර්ශනය කරනවා කියලා මහා හැඟීමක් ඇති කරගෙන දළදා වහන්සේ දැක ගැනීමට යනවා. රෑ 12ට දැන් 12 වෙනකොට මගේ වැඩ ඉවරයි මම දැනගත්තා. ඊට පස්සේ මම යන්නේ කොහෙද? සැනකෙලි සඳහා. හරිද? එතකොට දළදා වහන්සේ නේද බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියන ආරංචියට අපි මෙරිගොරවුන් දාලා අද කෑ ගහන ඒවා සැනකෙලි තියෙන ඒවා නේද විවිධ සැනකෙලි විවිධ උත්සව ඒ කියන්නේ විවිධ මොනවද ඒවට කියන්නේ මේ සැනකෙලි තමයි කියන්න තියෙන වචනේ නේද? ඒවා ඒ ප්‍රදේශයටවත් යෝග්‍යද? එහෙනම් ඒක සත්ප්‍රාය නැහැ. හරිද? ඒවා නිවනට හේතු වෙන ඒවා නෙවෙයි. ඉතින් බලනකොට ඕන තැනක අද ලංකාව පුරාවටමත් පොහොය දිනවලත් වෙලාවකට උදෑසන ඉඳන් සිල් වැඩසටහන් තියෙනවා හැන්දෑවට නේද? වෙසක් කලාපය, පොසොන් කලාපය කියලා මේ කලාප සකස් කරලා ඒවා මොනවද තියෙන්නේ? එක පැත්තකින් තොරණ අනිත් පැත්තෙන් කතුරුවන් චිල්ලාව. හරිද? තොරණ නේද? තොරණෙන් ජාතක කතාවක් හරි මොකක් හරි බලලා එහා පැත්තට ගිහිල්ලා මහා බෝධිසත්වයන් වහන්සේගේ චරිතය බලන තොරණේ. බලලා මහා බෝධිසත්වයන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන අර කතුරුවන් චිල්ලාව කරගෙනවා ගිහිල්ලා. ඉතින් ඉතින් සත්ප්‍රාය නැහැ. හැබැයි තොරණ හදන එක සාර්ථකයි. සාර්ථක දෙයක්. බුදුහාමුදුරුවෝ ගැන බෝධිසත්වයන් වහන්සේ ගැන නේද මොනවා හරි ආදර්ශ සම්පන්න කතාවක්. හරිද? ඊළඟට මේක හරහාත් මොකද හුඟක් වෙලාවට වෙන්නේ? තොරණ හදන කට්ටිය තොරණ හැදීමේදී බුදුරජාණන් වහන්සේගේ ඡායාරූපයක් ඒකට සකස් කරනවා, බෝධිසත්වයන් වහන්සේගේ ඡායාරූපයක් සකස් කරනවා, මේකට ලයිට් දානවා, ඔක්කොම කරනවා. හැබැයි ඒවා කරද්දී ඒව සාර්ථකයි. මොකද මිනිසුන් තුළ ශ්‍රද්ධාව ඇති වෙන්න. නමුත් මොකද කරන්නේ? කවි කීකේ මුදල් එකතු කරනවා. කවි කියන සින්දු තාලෙට. හරිද? ඒකේ මෙතන මහා ගිනි විජ්ජුම්බරයක් වගේ එකක් වෙන්නේ. ඒවා සත්ප්‍රාය නැහැ. ඉතින් බොහෝ කරන දේවල් තුල අපි සසර යන්න හේතු වෙන දේවල් කරනවා. එහෙනම් සත්ප්‍රාය වෙන්න ඕන. අපි අද කතා කරන්නේ ඊට වැඩි හාගේ දෙයක් ගැන. ওই සීමාවෙන් ඔබට හරිද මේ ලෝකේ මේ වගේ අය ඉන්නවා කියලා තේරෙන්න. ගෝචර සම්පජාන්‍ය කියලා කියන්නේ අපි වික්ෂුන් වහන්සේ නමක්ම ගමු. රාත්‍රී කාලයේදී මේක වික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි අපි ඔක්කොටම පොදු දෙයක්. ගියත්තන්ට ඔක්කොටම රාත්‍රී කාලයේදී ස්වාමීන් වහන්සේ කුමක් හෝ භාවනාවක ඉන්නවා. භාවනාවක ඉඳලා උදේම දානශාලාවට යන්න සූදානම් වෙනකොට බඩගිනි ඇවිල්ලා කෑම ගැන මතක් වෙලා හරිද? අන්න අර භාවනා කමටහන අතහැරිලා මහා වේගෙන් දුවනවා කියලා හිතනද මේ පොඩි ගිජුකමක් ඇති වෙලා ඉතින් පෘථග්ජන ස්වභාවයේ ඉන්න කෙනෙක් ගිජුකමක් ඇති වෙලා නම් එතෙන්ට යන්නේ අන්න එතකොට කමටහන ගෙන යන්නේ නැත. ඒකට කියනවා කමටහන ගෙන යන්නේ නැහැ. හරිද? ඊළඟට ආපහු එද්දී කමටහන ගේන්නේ නැත කාපියව ගැන කල්පනා කර කර ආවොත්. හරිද? දැන් ඔය භාවනා කරන අපි භාවනා කරන තැන්වලදීත් සාමාන්‍ය පුද්ගලයෙකුත් තමන් භාවනාවේ ඉඳලා දාන වේලාව කිට් වෙනකොට හරිද? මේ කිට් වෙච්ච වෙලාවෙ ඉඳන් නේද මොනවද දන්නේ ආද තියෙන්නේ අරවා මේවා ගැන හිතලා ඉවරුනාට පස්සෙත් මොනවද මන් දන්නේ නැහැ ඒවා කණ්ඩත් බෑ දෙනවා නම් හරි ඒවා දෙන්න ඕන. ඔන්න ඔහොම අදහසකින් යනවා නම් කමටහන ගෝචර නැහැ. කමටහනට ගෝචර නැහැ. හරිද? එයා ලෞකිකත්වයට වැටලා. එතකොට ඒ එක. හරිද? එතකොට ඒකට අපි කියනවා ගෙනියන්නෙත් නැහැ. ඉදිරියට යෑමේදීත් සිහිය නැහැ. ආපසු යෑමේදීත් සිහිය නැහැ. ඒ කියන්නේ ගෝචර නැහැ. අන්න අභික්කන්තේ පටික්කන්තේ කියලා කියනකොට ඉදිරියට යෑමේදී නැවතීමේදී ඒ සිහිය නැහැ. ආපසු යෑමේදීත් ඒ සිහිය නැහැ. එහෙම බෑ. එහෙම නොවන විදිහට
කමටහන සකස් කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මට කෑම ගැන ගිජුකමක් දැනෙනවාට වැඩිය කමටහන ගැන ප්‍රබලත්වයක් තියෙන්න ඕනේ. මොකද කෑම ගැන ගිජුකම කියන එක මේ කෑම මොකටද කියලා දැනගෙන මේක මද පිණිස නෙවෙයි, මේක රස පිණිස නෙවෙයි, මේක ශරීරය වර්ධනය කරන්න නෙවෙයි, මේක මොකටද නැති වේදනා එන්න තියෙන වේදනා නැති කර ගැනීම සඳහා ජීවිතය පවත්වා ගැනීම සඳහා කියන පැහැදිලි හැඟීමකින් මම ඔකට කියන්නේ වාහනයකට තෙල් ගහනවා වගේ කියලා. හරිද? පැහැදිලි හැඟීමකින් මේ ආහාරය සඳහා එන්න ඕනේ යන්න ඕනේ. ඉතින් හරි. අපි හිතමු රාත්‍රියේ හෝ උදෑසන යම් කමටහනක යම් පුද්ගලයෙක් ස්වාමීන් වහන්සේ හෝ යෙදී හිටියා. කමටහන ඊටාම හොඳින් කෙරුණා. ඊට පස්සේ දැන් එන්නෙත් ඒ කමටහන් හැඟීමෙන්ම දානශාලාවට ආවා. දානශාලාවට ආවම කෑමක් දැකලා හරි වෙනත් දෙයක් දැකලා හරි සිත විසිරුණා. විසිරීලා යනකොට ඒ ගැන කල්පනා කර කර ගියා. එහෙනම් එනකොට ඇත යනකොට නැත. හරිද? එතකොට ඒකෙදි එන්නේ එහෙම ඒ දෙවෙනි අවස්ථාව එනකොට නෑ. ඒ කියන්නේ ගෙන එනවා අරන් යන්නේ නෑ. නේද? ඒ දෙවෙනි අවස්ථාව. එතකොට එහෙම වෙලත් බෑ. තුන්වෙනි අවස්ථාව තමයි අර කෑම ගැන ගිජුකමක් හරි මොකක් හරි එකක් ඇති වෙලා ඉක්මනට වැඩියා. නැත්තම් ආවා. අපි පුද්ගලයෙක් නම් එහෙම එකක් වෙලා ආවා. ඇවිල්ලා කෑම දැක්කට පස්සේ කෑම කෑවට පස්සේ නැත්නම් දානේ වැළඳුවාට පස්සේ ඒ වළඳන වෙලාවෙම මොන අහවල් දෙයක්ද මේකට මං ආවේ උගුරෙන් පල්ලෙහාට යනකම් විතරයි මේ ආසාව තියෙන්නේ. හරිද? ඒ විදිය සිතුවිලි පහළ වෙලා මොකද කරන්නේ? නිරාර්ථක දෙයක් පිටිපස්සේ මං දිව්වා කියලා එක පාටම අර කරගෙන ආපු කමටහන මතකයට ඇවිල්ලා එතන ඉඳලා ආයෙ කමටහන ඉන්නවා. හරි? එහෙනම් එනකොට නැත යනකොට ඇත. නේද? එතකොට ඒ තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව තමයි බොහෝම වටින්නේ. ඒ තමයි කමටහනෙන්ම ඇවිල්ලා කමටහනෙන්ම යනවා. ඒ කමටහන කඩාගන්නේ නැහැ. හරිද? කමටහන කඩාගන්නේ නැහැ. එතකොට අතීතයේදී එක්තරා ක්‍රමවේදයක් තිබුණා. ලංකාවේ භික්ෂුන් වහන්සේලා මේවා සිද්ධ කරපු බව සාක්ෂි සහිතව තියෙන දෙයක්. මේ යම් කිසි ආකාරයක ඉරියව්වක් පවත්වනට ඉදිරියට යද්දී අකුසලයක් ආවොත් එතන නැවතිලා නැත්නම් ඒ ඉරියව්ව නැවත අලුතෙන් පටන් අරගෙන ඒ අකුසලේ ප්‍රහාණය කරගෙන තමයි ඉදිරියට යන්නේ. හරිද? අන්න එහෙම හැම ඉරියව්වකදීම ඒක ප්‍රහාණය කරමින් ඉදිරියට යන ක්‍රමවේදයට කියනවා ගත පච්චාගත වත කියලා. හරිද? එහෙම ගත පච්චාගත වත පුරන වික්ෂුන් වහන්සේලා ඉන්නවා. හරි? මොහොතක්වත් අකුසලයට ඉඩ දෙන්නේ නැතුව. ඒ අකුසලයට එක්ක පුදුමාකාර සටනක යෙදලා ඉන්න. කිසිදු මාත්‍රිය අකුසලයට ඉඩ දෙන්නේ නැතුව පිරිසිදුවම පරිපූර්ණවම එන අකුසලයට කුසලයෙන් ගහලා කිසිම විදියකින් අකුසලයකට ඉඩ දෙන්නේ නැතුව මහා කැපකිරීමක් කරගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ඉන්න. සමහරවිට අපි දාන දෙන්නේ වෙන භික්ෂුවකට. මේ පේන්න තියෙන එක නෙවෙයි වුණාට. අපි කවදාකවත් මේ මානසිකත්වයන් ගැන කොයි වගේද මේ ස්වාමින් වහන්සේලා මෙහෙම ඉන්නේ? ඇයි කැලේ ඉන්න ස්වාමින් වහන්සේලා ගැන ඇයි මේ කැලේ මේ මොකද්ද කරන්නේ? නේද? ඒක මම කියන්නේ හැම වෙලේම පෙනෙන ලෝකයේ නොපෙනෙන දේවල් බොහෝ වශයෙන් තියෙනවා. අපි අවධානය යොමු කරොත් අපිට මේ රසවන්ත දේවල් ගැන හිතන්න පුළුවන්. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා අපිත් එක්ක එක කාලේ ඉපදිලා නේද? එකම කාලේ වැඩ ඉඳමින් අපි මොනවද මේ කරන්නේ? උන්වහන්සේලා මොනවද මේ කරන්නේ කියලා තේරෙන්නේ. ඒකින්ද හරියට ලෝකයේ දිහා බලනකොට තේරෙනවා කොච්චරනම් ජීවිතයට අර්ථයක් ලබා දෙන නේද? මහා උත්මයෝ කොච්චරනම් ඉන්නවද මේ ලෝකේ කියලා. ඉතින් දෙසරයක් තුන්සරයක් නේ 10 15 තවක් හිතන්න ඕන දෙයක් මම මේ කියන්නේ. හරිද? මේ සාන්ත ගමන තුල අපි හිතන්නේ සාන්ත වෙතින් යනවා කියලා. සමහරවිට අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඇවිල්ලා දානෙ ටික බෙදනකනුත් දානේ කටයුතු ඉවර වෙනකනුත් ඉන්නේ කොහොමද? ඇස් දෙක පියාගෙන. නේද? සමහර අය මට ඇහිලා තියෙනවා නින්දා කරනවා ඒ වගේ ලාවට.
ඔය ටිකටත් ආය මොනවද භාවනා කරන්න දෙයක් තියෙනවා කියලා. හරිද? ඒක මහා හැකියාවක්, ඒක මහා අවශ්‍යතාවයක්. ඒක තියෙන්නේ ඒ උත්තමයන්න් වහන්සේගේ సంతානය තුළ. සමහර කෙනෙක් ප්‍රදර්ශනය සඳහා හැම දෙයක් කරන්නත් පුළුවන්කමකුත් තියෙනවා. නේද? ඒක තියෙන්නේ කරන දේ තුළ චේතනාව තුළ. නමුත් මේ පරිසරය තුළ මගේ කමටහනට මාත්‍රයක්වත් අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැතුව අවම කරගෙන වාසය කිරීම මගේ වැඩක්. මං ගැන කවුරුත් හිතන එක මොන හරි හිතන එක එයාලගේ වැඩක්. ලෝකේ අනිත් අයගේ සිතුවිලි දිහාවට නිවැරදි දේ කරන කෙනාට අනිත් අයගේ සිතුවිලි පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. වැරදි කරන අයට තමයි අනිත් අය ගැන තියෙන ප්‍රශ්න තියෙන්නේ. මම කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට ගෝචර වෙන දෙයක් නම් මට මේ හැම කෙනාටම ගෝචර වෙන දේවල් කරන්න ඕනේ නැහැ. එහෙම හයියක් තියෙනවා උන්වහන්සේලා තුළ. හරිද? ලෝකයම අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරන්න කියලා දේශනා කළ තියෙන දේක් තියෙනවා. ඒකින්ද මට මේ දාන ගේන අයට, දායකයන්ට නේද කාටවත් ඕන හැටියට මං හැසිරෙන්න අවශ්‍යතාවයක් නැත. හරිද? බොහෝ දෙනා බොහෝ දේවල් කියයි. කියන ඔක්කොම විදිහට ඉන්නට පුළුවන්කමක් නැහැ. මට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තියෙනවා. කාගේ අනුමැතිය නැතත් බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය අරගෙන ජීවත් වෙන බුදුරජාණන් වහන්සේගේ ඕරස පුත්‍රයායයි විරුදාවලීලත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පැවතගෙන එන ඒ પરම්පරාවේ මහා තෙරුන් වහන්සේලා මහා භික්ෂුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා. හරිද? උන්වහන්සේලා ගැන අපිට නොපෙනෙන බොහෝ දේවල් උන්වහන්සේලා තුළ තියෙනවා. බොහෝ දේවල් තියෙනවා. හරිද? විහාරස්ථානයක ඉන්න ස්වාමීන් වහන්සේලා පවා අපි මේ හිතේ මවාගත්තේ අරණ සේනාසනයක්. නමුත් එවැනි ගුණ පුරන, එවැනි සිල් පුරන, හරිද? සමාජය තුළ ඉඳගෙන එවැනි සිල් පුරන මහා උත්තමයන් වහන්සේලා ඉන්නවා. හරිද? උන්වහන්සේලා භව පුරුද්දෙන් හෝ සමහර මම දකින සමහර මහා පන්සල් වල ඉන්න ලොකු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි දන්නේ නැහැ සමහර අය හොයන්නේ නැහැ ගැන. උන්වහන්සේලා තමන්ගේ දහවල් කාලයේ හෝ කොයි හරි වෙලාවක භාවනා නියෝගීව වාසය කරන පෙන්වන්නේ නැහැ. ඒක මම මේ භාවනා කරනවා කියලා පෙන්වීමේ අවස්ථාවක් භාවනා කරන කෙනෙකුට ඇත්තේ නැහැ. ඒකින්ද සසර බොහෝ පුරුදු තියන අය ඉන්නවා. ඉතින් ඒකින්ද අපි බොහෝම ප්‍රවේශමෙන් තමයි මේ පිළිබඳව හිතන්න ඕනේ. අපිට පේන්නේ උඩින් පේන දේ විතරයි. නේද? උඩින් පේන දේ විතරයි ජීවිතේ දකින්නේ. ඊට වැඩි එහා ගිය දෙයක්. එහෙනම් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ඒක. අපේ ජීවිතයේ ගෙවනකොට හැම වෙලේම අපි මොකක් හරි කමටහනකින් පෝෂණය වෙන්න ඕනේ. මෛත්‍රියෙන් පෝෂණය වෙච්ච කෙනා වැඩට යනකොට වැඩට ගිහිලා එනකොටත් මෛත්‍රිය Taman තුල නැත්තම් නේද? මට අර හතරෙන් කොහොමද මම? අන්නේ කොහොමද දේශනා කරලා තියෙන්නේ? තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා. නේද? එතකොට මෛත්‍රිය වඩන කෙනාට හරිද උදේ වැඩට යනකොට Taman පිරික්සාවෙන් ඉන්නවා. වැඩට ගිහිල්ලා ඇවිල්ලා කල්පනා කරලා බලනවා. මට යනකොට තිබුණාද? එතන ඉන්නකොට තිබුණාද? එනකොට තිබුණාද? නේද? මේන් ආයෙ කරන්න යන වෙලාවට විතරයි තියෙන්නේ. සමහරවිට හොඳ විදර්ශනා හැඟීම් ඇති වෙනවා. නේද? හොඳ විදර්ශනා හැඟීම් ඇති වෙනවා මේ සමහර අයට ඊටාම් ප්‍රබලව. මේ ලෝකෙන් මම අයින් වෙලා ඉන්න ඕන කියලා හැඟීම් ඇති වෙනවා. නේද? මේ හැමදේම નિરර්ථකයි, මේ හැමදේම මගේ වසඟේ තියාගන්න බෑ, මේ හැමදේම අනිත්‍යයි, මේ හැමදේම දුකයි, මේ හැමදේකින්ම මගේ හිත සම්පූර්ණයෙන්ම වෙන් කරගන්න ඕනේ. මේ ඇලීම් වලින්, ගැටීම් වලින්, බලාපොරොත්තු වලින් සම්පූර්ණයෙන් මගේ හිත වෙන් කරගන්න ඕනේ කියලා එහෙම වෙන්වීමේ සිත් නික්මීමේ අදහස්, නෙක්ඛම්ම සංකල්පනා ඇති වෙන අය ඉන්නවා. ඒ හුඟක් වෙලාට ඒක ඇති වෙන්නේ හුඟක් අයට භාවනා කරන වෙලාවේ. නැගිටලා චුට්ටක් එළියට ආපු ගම නෙක්ඛම්මේ හුළඟ ගියා. නේද? එතකොට නැගිටිනකොටම නැති වෙනවා. නේ? එතකොට තමන් විමසන්න ඕනේ ඊළඟ සැරේ කරන්න ගියාම හරි මට භාවනාවේදී තිබුණු මානසිකත්වයේ සාමාන්‍ය ජීවිතේදී නෑ කියලා කියන්නේ ඉරියව් පැවැත්ීමේදී නෑ. හරිද? අද සමහර කට්ටිය වරද්දගෙන ඉන්නවා. ලොකු වැරද්දක් ඉන්නවා. සතිය පිහිටවනවා කියලා ඉවරලා මොකද්ද සතිය පිහිටවනවා කියලා මේ ඇඟේ දැනීමට හිත තියාගෙන ඉන්න කියනවා. ඒක සති සම්පජාන්‍ය තුල මේ මෙහෙම එකක් නෑ.
ගත පච්චාගත වත කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. හරිද? ශරීරය තුල දැන් අපි ඊයේ පෙරේදා සක්මන් භාවනාව සහ ඉරියාපත ගැන කතා කරනකොට මම කියලා දුන්නා කයේ වේදනාවල් ගැන හිත තියාගෙන වාසය කරන්නටය කියලා. හරිද? ඒක පුහුණු කරගන්න ඉස්සෙල්ලා. හැබැයි ඒක පුහුණු කර ගැනීම හොඳයි. නමුත් ඇවිදිනවා මම මේ ඇවිදිනවා මම මේ කතා කරනවා එහෙම නෙවෙයි. නේද? එතකොට මේක අපි පුරුදු කරන්න කියලා මම කිව්වේ සිත එකඟ කර ගැනීම සඳහා. ඊට පස්සේ අනිත්‍ය කමඨහනක් වඩන වෙලාවක මේ දැනෙන හැම වේදනාවක්ම අනිත්‍ය අනිත්‍ය භාවනා කරන වෙලාවක මොකද්ද ගෝචර සම්පදානය කියලා කියන්නේ. මම අනිත්‍ය භාවනාවේ හිටියා භාවනාවෙන් එළියට ඇවිල්ලා මම ඇවිදගෙන යනකොට වේදනාවට හිත තිබ්බ කෙනා මේ ඇවිදිනකොට ඇතිවන හැම වේදනාවකම මේ මොහොතේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන හැඟීමෙන්ම බොහෝම හිමින් අර සති භාවනාවේ යෙදෙන කෙනා බොහෝම හිමින් අර වස්තුන් අත තියෙනකොට උස්සනකොට මම කියලා දුන්නා නේද? මේ හැම වෙලාවෙම දැනීමෙම හිත තියාගෙන කරන්න. එහෙම පුරුදු වුණා කෙනෙක්. පුරුදු වුණාට පස්සේ දැන් අනිත්‍ය නම් කරන්නේ අන්න. මෙහෙම අත උස්සනකොට මෙතන තියෙන අත මෙහෙම උස්සනකොට එයා දැන් මේ වෙන මොකද මේ භාවනා ඉරියව්වේ භාවනා අරමුණ පොඩ්ඩක් ඉවර කරලා මේ වතුර ටිකක් බොන්න හදන්න. වතුර ටිකක් බොන්න මෙහෙම අත උස්සනකොට මේ වෙලාවේ මේ වම් අතේ උඩ දකුණු අත තිබිලා යම් දැනීමක් තිබුණාද? ඊළඟ මොහොතේ ඒක නැත. ආයෙ මම මෙහෙම වම් අත උඩ දකුණු අත තියාගත්තා නම් ආයෙත් සැරයක් ඒ වගේ දැනීමක් ඇති වෙනවා. හැබැයි ඉස්සෙල්ලා තිබ්බ එකට වැඩිය දැන් ඇති වෙච්ච එක වෙනස්. ඇවිදිනකොට ගලක් කැණුනා නම් ආයෙ ඒ ගල උඩට පැන්නා කියලා මට ඒ જાතියෙන් වේදනාවක් හදාගන්න බෑ නැවත වතාවක්. නේද? එක මොහොතක ඇති වෙන වේදනාවක් තියෙනවා ඊළඟ මොහොතේ ඒක නැති වෙලා ඊළඟ මොහොතේ ඇති වෙන ඊට වැඩිය වෙනස්. ඊළඟ මොහොතේ ඇති වෙන ඊට වැඩිය වෙනස්. ඊළඟ මොහොතේ ඇති වෙන ඊට වැඩිය වෙනස්. හැම වෙලේම මේ දැනෙන වේදනා ඉතින් මේ ළඟ හැම වේදනාවම බලන්න බෑ. නමුත් වේදනා සංතතිය කියන එක පිළිබඳව අනිත්‍ය මෙනෙහි කරන කෙනා ඒකේ අනිත්‍ය වශයෙන් දකිමින් මුළු ඔක්කොම කරගෙන යනවා. දිව හරහා ගිලම්පස්සේ වදිනකොට මෙතන වදිනකොට දිවේ වදිනකොට ඇති වෙන සැප වේදනාවක් තියෙනවද? චුට්ටක් පල්ලෙහාට ගිය ගමන් ඒක නෑ නේද? ඒකත් එක්කම ආය මම ඊළඟ උගුර ගත්තේ නැත්තම් පල්ලෙහා තියෙන එක දුක් වේදනාවක් වගේ මගේ මනසේ ඇති වෙනවා. අන්න ඒ වගේ හැම දෙයක්ම අත්දකිමින් විදර්ශනාවෙන්ම අපි නම් ගිලම්පස් ශාලාවට එන්න උනා කියලා භාවනා කරන කෙනෙකුට එනකොටත් යනකොටත් අර කමටහන තුලම ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එහෙම නෑ කොහොමද කරන්නේ හුඟක් අය. ආන් අරේ gediya ගැහුවා ගිලම්පස වෙලාව. දැන් හරි. හරිද? මේ වෙනකන් තමයි මම මේ හිටියේ. අමාරුවෙන්. නේද? අමාරුවෙන් හිටියේ කියලා ඉතින් වටපිට බලලා එහා පැත්තේ කෙනත් එක්කත් කතා කරලා කොහොමද භාවනාව වැඩුණාද? ඒක තමයි නේද? ගෙදරින් කෝල් එකක් දුන්නද? ඉතින් කියලා වටපිට බලලා එනකොටත් නෑ යනකොටත් නෑ. ඉතින් ආයෙ සැරයක් කොනක ඉඳලා කරන්න ඕනේ. ඉතින් ප්‍රතිඵල නැත්තේ ඒකයි. හරිද? පැහැදිලිව අභ්‍යන්තරගත වෙලා භාවනාව විදර්ශනා කරන කෙනා පැහැදිලිව අභ්‍යන්තරගත වෙන්න ඕනේ. කමඨහන් සීර්ෂයෙන්ම. හරිද? යම් කිසි තැනකදී අකුසලයක් ඊළම්පස්සේක මෙහෙම අරගෙන මෙහෙම බොණ්ඩ ගන්නකොට මෙහෙම උඩට ගන්නකොට ගිජුකමක් ඇති වුණා නම් මොකද කරන්න ඕන? ආපහු තිබ්බා. තියලා තණ්හාවේ දෝෂෙ මෙනෙහි කරා. මෙනෙහි කළා ගිජුකමක් නැතුව අන්න ගත පච්චාගත වත කියන්නේ අන්න ඒ වගේ එකක්. ගිජුකමක් නැතුව මේක උස්සන්න ඕනේ. හරි. එහෙම දැඩි ප්‍රතිපත්තියකට එන්න පුළුවන් මේක එකපාරටම අමාරුයි. එහෙම දැඩි ප්‍රතිපත්තියකට ආපු ඇවිල්ලා කටයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නයක් ලංකාවේ වැඩ ඉන්නවා. අපි නම් කියන්නේ උන්වහන්සේලාගේ තියෙන ඒ මහා ගුණයන් මහා ශක්තියින් හේතුවෙන් තමයි මේ රටේ කවදාකවත් බුද්ධ ශාසනය නැති වෙන්නේ නැත්තේ. හරිද? උන්වහන්සේලා කැලෙනුත් පන්නන වෙලාවකට. කැලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට නඩු දාන මේ උසාවිය වල ගෙනල්ලා දන්නවද? උසාවිය වල ගෙනල්ලා විත්ති කුඩුවේ හිටවනවා වෙලාවකට. මේ හොඳටම දැනගෙන කියන්නේ. හරිද? හොඳට මේ මහා අපරාධය ඇත්තටම කරා. මේ මෑතකත් කරා. හරි බොහෝ දෙනෙකුට කමටහන් දෙන මම නම් වශයෙන් කියන්නේ හොඳ නෑනේ. උන්වහන්සේට හොඳ නෑ සමහර විට. බොහෝ දෙනෙකුට කමටහන් දෙන විදේශ රටවල් වලට පවා ගිහිල්ලා කමටහන් ලබා දෙන එක ස්වාමීන් වහන්සේ නමක් දැනට වසරකට විතර ඉස්සෙල්ලා
විත්ති කූඩුවට නැග්ගුවා. ඒ අවට මේ ඒ සකස් කරලා කමටහන් දෙන ලෝක ප්‍රසිද්ධ තැනක් එදන. ඉතාම යහපත් කටයුතු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේව උසාවියේ කූඩුවට නැග්ගුවා සාක්ෂි ගන්න. විත්තිකාරයෙක් විදිහට. හරිද? ඒ සාපේ වදින්නේ නැද්ද? ඒ සාපේ වදිනවා. හරිද? උන්වහන්සේලා අට්ටුම ගානේ. හරි? පැනඩෝල් පොතක්වත් බොන්න කැමති නැහැ. ඊයේ තරමට ස්පිරිතාලයක ඉන්න කැමති නැහැ. තමන්ගේ විනයට හානි වෙයි කියලා. ඒ තරමට සීලවන්තව, ගුණවන්තව කටයුතු කරන මහා සංඝරත්නයේ උසාවියක ගිහිල්ලා හිටවනවා කියන්නේ. නේද? ඉතින් එතෙන්ට නම් අපේ මේ සමාජයේ වැටෙන්නේ ආය තවත් කවර කතාවක්ද? ඉතින් අපිට පේන්නේ නෑ ඒ බව, අපිට දැනෙන්නේ නෑ ඒ බව. ඉතින් ඒ බව දැනගන්න ඕනේ, ඒ බව පේන්න ඕනේ අපිට. උන්වහන්සේලාගේ තියෙන ගුණවන්තකම් දැනුනොත් අපිට ඒ ගුණවන්තකම් තුල අපේ ජීවිතය සංවර කරගන්න පුළුවන්කම ලැබේවි. නේද? ඒකද මේ ගෝචර සම්පජාන්‍ය කියන එක භාවනා කරන කෙනාට ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. හරි? ඒක පුහුණු කරන්න. හැකියාවක් තියෙනවා නම් Taman දින කීපයක් භාවනාවක යෙදලා ඉන්නකොට විදර්ශනා කරනකොට හැකියාවක් තියෙනවා නම් උත්සාහ කරන්න. ඔය ගත පච්චාගත වත පුරන්න පුළුවන්ද කියලා නිකන් පොඩි උත්සාහයක් කරන් බලන්න. නේද? ඒවත් එක්ක අපිට එකපාරටම මේක අපහසුකම් තිබුණට ඒවා කරගෙන යනකොට මේ හරියට බුදුහාමුදුරුවෝ තමන් ළඟ වැඩ ඉන්නවා වගේ දැනෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් අරගෙන ජේතවනාරාමයේ අයිනකට ගිහිල්ලා භාවනා කරනකොට වගේ හැඟීමක් නේද? ඒ කියන්නේ මේ ශාසනයට ඇතුළු වුණා වගේ දැනෙනවා. ඇයි ශාසනයට ඇතුළු වුණා කියන වචනේ හරියටම හරි එකක්. ඇයි? ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ පණිවිඩයයි ශාසනය කියලා කියන්නේ. එහෙනම් මම මේ ජීවත් වෙන්නේ කවුරු නේද කියන විදිහට මට ඊයේ පෙරේද එහෙම හැඟීමක් ඇති වුණා. එක තැනක මම භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා එනකොට එහා පැත්තේ තව විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා ඇහෙනවා. හරිද? මොනවද මේ කියන්නේ? කෙලස් ගැන කියන්නේ. කෙලස් නැති කරන්න ඕනේ මේවා තියෙන භයානකම මේවා තියෙන දේවල් වගේ ලොකු සද්දයක් ඇහෙනවා. අනිත් අයට කියනවා කියලා මට හිතෙනවා ලෝකෙ කී තැනක නේද? කී තැනක නම් කෙලස් වල තියෙන ආදීනව, අකුසලයන් වල තියෙන ආදීනව, මේ ජීවිතයේ තියෙන අනර්ථවත් ස්වභාවය, මේකෙන් මේ බැඳීම් අයින් කිරීමෙන් තියෙන වටිනාකම ගැන කී තැනක නම් තාමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් රැව් පිළිරැව් දෙනවද කියලා ඒක නවතින්නේ නැති හැටි. නේද? ඇයි ඒ රැව් පිළිරැව් දෙන්නේ? ඒක ඇත්ත හින්දා. හරි? ඒ ඇත්ත දැනෙනකොට හිත සැනසෙනවා. එතකොට ඇත්ත තේරුණොත් ඇත්ත ඇහෙනකොටත් හිත සැනසෙනවා නම් ඇත්ත තේරුණා නේද? අපිට පුළුවන් වුණොත් අපේ සිතේ තියෙන මේ කෙලෙස් එක සටන් කරන වැඩපිළිවෙලක් ටික දවසකට හරි කරන්න. හරිද? කෙලෙස් යටපත් වුණොත් විස්කම්බන වශයෙන් හරි කොච්චර සෝයක් අත්විඳින්න පුළුවන්ද? මේ තියෙන බරෙන් නිදහස් වුණා වගේ කියලා. අපි හැම වෙලේම බරකින් ඉන්නේ. හරි? මොකක්ද ඉන්න බර? දැන් දකින්න ඕනේ, දැන් අහන්න ඕනේ, දැන් විඳින්න ඕනේ කියලා මේ කුතුහලයක් සහිත කොච්චර බැලුවත් ඉවර වෙන්නේ නැති. කොච්චර ඇහුවත් ආසාවන්. ඒක දැනෙන්නේවත් නැහැ අපිට ඉවර වෙන්නේ නැහැ කියලා දැනෙන්නේ නැහැ. මම නිකන් කියන්නම්. මහා ආසාවක් ඇති කරගෙන මහා කැමැත්තක් ඇති කරගෙන කැමැතිම කෙනෙක්ව මේ කොහොම හරි කළා මේ දකින්න මේ ඇස් දෙකට මුලිච්ච වුණා. ඒ මුලිච්ච වුණාමත් හරිද? සම්පූර්ණයෙන්ම තෘප්තිමත්ද? හොඳට හිත දිහා බැලුවොත් සම්පූර්ණයෙන්ම තෘප්තිමත්ද? නෑ. මොකක්ද තියෙන ප්‍රශ්නයක්? මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඇහි සීමාවෙන් එහාට යන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕනේ. ඇහි සීමාවෙන් එහාට යන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕනේ. නේද? ඒ කියන්නේ නොපෙනෙන්න දෙන්නේ නැතුව කොහොම හරි නවත්ත ගන්න ඕනේ කියලා අදහසකින් වාසය කරනවද නැද්ද? පීඩනයක්ද නැද්ද ඒක? කොහොමද මෙහෙමම තියාගන්නේ කොහොමද එහෙනම්?
මේ දැකවත් තෘප්තිමත් නැහැ. ඇයි? ආය දකින්න ඕනේ. ආය අනාගතේ දකින්න රැක ගන්න ඕනේ. නේද? මෙන්න මේ අතෘප්තිමත් ස්වභාවයෙන් මොහොතකට අත මිදිච්ච ගමන් ඔසවාගෙන හිටිය මහා බර පැත්තකින් තිබ්බා වාගේ දැනෙනවා දින කිහිපයකට හරිය. හරි. ඒකින්ද ඔය භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා නම් විදර්ශනාවක් සඳහා මහන්සි වෙලඳ ටික. මහන්සි වෙලා දවස් 5කට විතර මේ වැහි කාලේනකොට වැහි කාලේ ඉස්සලා කූඹියෝ කැමරාස් කරන්නේ. ඒ වගේ ෆ්‍රිජ් එක පුරවන්න පුළුවන් නම් උයලා. හරිද? ඔක්කොම දේවල් ටික දවස් 5කට 6කට හදන්න මගට ගිහිලා කතා කරන්න බැරි වෙන්න ආය. ඒකට කාට හරි බාර දෙන්න. ඔය කණ්ඩායම. හරිද? කෙලස් කණ්ඩායම ඉන්නවනේ මගේ. නේද? ඒ සෙට් එකම කාට හරි දෙන්න දීලා කියන්න මරණයක් වුණොත් විතරක් මට දැනුම් දෙන්න. හරිද? ඒතකොට මම දන්නවනේ මට කිසි දැනුම් දීමක් ඇවිල්ලා නැහැ කියන්නේ මැරිලා නැහැනේ කවුරුවක්වත්. නේද? ඒක දන්න. ඒතකොට නිදහස් වෙද. හරිද? මරණයක් වුණොත් විතරක් මට දැනුම් දෙන්න නැත්තම් මට කතා කරන්න එපා. මේ දවස් ටිකට කොහොම හරි බලා ගන්න. කරන්න පුළුවන් දෙයක් කරන්න. යුතුයකම් ටික කරගන්න කියලා. අනිත් පැත්ත හැරිලා බලන්න නැතුව යන්න ඕනේ විදර්ශනාවකට යනවා නම්. හරිද? විදර්ශනා සිතක් ඇති කරගන්න යනවා නම් දින 10ක භාවනාවකට දින 15ක භාවනාවකට යනවා නම් විශේෂයෙන් අර නේද මොකක්ද අර කෙලස් චූටි කෙලස් පෙට්ටියක් තියෙනනේ අතේ. ඒක අර යන්න බෑ. නේද? කෙලස් වලින් අපිට අමතන නේද? එකක් තියෙනවා. ඒකෙන් අයින් වෙන්න ඕන දින 5ක්. මම මගේ ළඟට එන අයට කියන්නේ දින 5ක් අඩුම තරමින් ෆෝන් එකෙන් අයින් වෙලා ඉඳලා ඒ විවේකයේ අත්විඳින්න කියලා. හරිද? ඇත්තටම අයින් වෙන්න ඕනේ. හරිද? පැහැදිලිවම හැම දෙයකින්ම අයින් වෙලා දින 5ක් ගෙවන්න තියෙනවා නම් නිකන් හරි. හිතන්නකෝ අන්න ඒ විවේකයවක්වත් විඳිනවද අපි? නේද? රාජකාරී සහ යුතුයකම් හැම එකකින්ම හිර වෙලා ඉන්නවා. తాවකාලිකව අන්න ඒ වගේ ඒ හැම එකකින්ම දින 5කට 6කට දුරකථනයකින්වත් නැතුව වෙන් වෙලා බලන්න සමාධියකට බොහොම ළඟයි. හරිද? ඒ විතර නෙවෙයි අනිත් අයත් පුරුදු වෙන. ඒකට මන් නැතුව ඉන්න. ඔයකොට මරණයට පස්සේ ඉන්න බෑ. නේද? මරණයට පස්සේ ඉන්න ඕනේ. අනිත් අයටත් ඒක කරන ලොකු සේවයක්. ඉතින් ඒකින්ද ඒ ඔක්කොගෙම අයින් වෙලා රාත්‍රියටවත් ඉන්න අය එකතු වෙලා අල්ලාප සල්ලාපේ දෙන්නේ නැතුව. හරිද? පැහැදිලිවම කමඨහන් ශීර්ෂයෙන්ම හැම වෙලෙම වාසය කරලාම හිටියොත් දින 5කින් 6කින් 7කින් 8කින් සාමාන්‍ය තත්වයකට එන්න පුළුවන්කම තියෙනවා. හරි මාර්ගඵල කෙසේ වෙතත් තමන්ට සුවය ධර්මයේ තියෙන සුවය අත්විඳින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කරන දේ අපි හරියට කරන එක වටිනවද නැද්ද? කරන දේ හරියටම කරන්න. හරිද? හරියටම කරන්න හරි අමාරුයි. හරියටම කරන්න ගියාමයි තේරෙන්නේ අමාරුව කොච්චරද කියලා. වටපිට නොබලා ඉන්නකොටයි තේරෙන්නේ වටපිට නොබලා ඉන්න කොච්චර අමාරුද කියලා. විකාල භෝජන ශික්ෂාපදය සමාදන් වුණාමයි තේරෙන්නේ රැයට නොකා ඉන්න කොච්චර අමාරුද කියලා. හරිද? එතකොට ඒ හිතිච්ච වෙලාවට කන එක නෙවෙයි නේද? දැන් අත් දක්වනනේ විකාල භෝජන කියන්නේ. අකලට කන එක. අකල කියලා කියන්නේ බඩගිනි නැතුව කන එක කියලා. ඒකෙන් සමහර ප්‍රදේශවල විදේශවල එහෙම රෑ දානෙත් ලෑස්ති කළා සමහර අය. ඉතින් භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ කියලා තියෙන්නේ අකලට කන එක. ඒකින්ද බඩගිනි වුණාම විතරයි කන්නේ. ඕන වෙලාවක ඒක තමයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ කට්ටිය වරද්දගෙන ඉන්න කියලා. නෑ මේ ආහාර තෘෂ්ණාවත් එක්ක සටන් වැදීම නේද? ඒක නැති කර ගැනීම සඳහායි සහ ශරීර සෞඛ්‍ය මේ හුඟ කාරණාවල් හින්දා තමයි ඔය විකාල භෝජනය පනවලා තියෙන්නේ. ඒකේ මූලික වෙච්ච කතාවක් දන්නවා හුඟක් අය. ඉතින් ඒකින්ද අපි පැහැදිලි ඇත්තට මුණ දීලා තමන්ගේ විදර්ශනාව වර්ධනය කරන මේ ලෝකේ අපි නොපෙනෙන, නොදැනෙන, නොතේරෙන බොහෝ දේවල් තියෙනවා. අපිට තේරෙන්නේ නැති, අපිට තේරුම් ගන්න අමාරු අපහසුකම් තියෙන නමුත් සුන්දර තැන්වල සුන්දර සිතුවිලි ඇති කරගෙන සුන්දරව ජීවත් වෙන සුපටිපන්න වූ මහා සංඝරත්නය. සුපටිපන්න ජීවිතය කියලා කියන්නේ සුන්දර වූ ජීවිතයක්. ඒ සුන්දරභාවය තියෙන්නේ ලෝකයේ තියෙන බාහිර ලෝකේ නෙවෙයි
සිතක් සුන්දර කරගෙන සුවදායක වාසය කිරීමෙන් මොන්න තරම් සුවදායක තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද? ඒක තමයි අපිට නොපෙනෙන නොතේරෙන පැත්ත. ඉතින් ඒකින්ද පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩ විදර්ශනාවයි. ඒ නිසාවෙන් හැම කෙනෙකුටම එවැනි තමන්ගේ සිත කෙලෙස් වලින් අතුමුදවාගෙන සුන්දර තත්ත්වයකට පත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම අපි මතක් කරන්නේ තමන්ගේ නිවසේ ඉඳලා ධර්මය ශ්‍රවණය කරලා තමන් තුළ ජනිතුනාව සියලුම පුණ්‍ය ශක්තියින් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරලා පිළිවෙත් පුරන්නට කටයුතු කරන හැම වාරයක් ගානෙම තමන්ට ළඟ ලොකු පිනක් සිද්ධ වෙනවා. ඒ සියලු පුණ්‍ය ශක්තියින් අපි අද දවසේ මේ ධර්ම දේශනාව නිවසට අරගෙන එන්නට මේ දායකත්වයේ දරපු මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු පින්වන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ධර්ම දානයේ කැමැති පිරිසක් විසින් කියලායි. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් සුජීවත්ව වෙසෙන යහපත් සියලු දෙනාගේ ධර්ම අවබෝධය පිණිසත් දේශනේ ශාසනයේ සහ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ චිරජීවනයේ පිණිසත් කියලා තමයි පොදු කාරණා කීපයක් මතක් කරලා තියෙනවා. මමගේ නංගොත් කිසිවක් සකස් කරන්නේ නැතුව අනිත් අය වෙනුවෙන්ම කැප වෙලා කටයුතු කරන කල්යාණ මිත්‍රයන් පිරිසක් තමන් සකස් කරගත්ත ගුවන් කාලයේ වැඩිම කාලයක් ධර්මයේ දේශනා කරන්නම ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් කල්යාණ මිත්‍රයන් විදිහට කටයුතු කරපු මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.